හොඳයි. අයිබෝවන්. එතකොට 2021 දරුවන්ගේ ඊටෙක් ප්‍රශ්න පත්‍රයේ පුනරීක්ෂණ කොටසක් තමයි අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. පුතාලා ගන්න කොලයක් සහ පෑනක් ප්‍රශ්න පත්‍රයේ ඊයේ ගෲප් එකේ තිබුණා. ඒකට අපි උත්තර ලියන්න තමයි හදන්නේ. අවිෂ්ක මේ මාව ඇහෙනවා නම් ප්‍රශ්න පත්‍රයේ මට තියෙනවද? ඒකේ ප්‍රශ්න ටික කියවන්න පුළුවන් නම් හොඳයි. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? පොඩ්ඩයි ඉන්න. ලෝහ නිෂ්පාදනයේදී චීනච්චට්ටිවල ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. භාවිතයේ පවතින චීනච්චට්ටි වර්ග 4 නම් කරන්න. හරි. හොඳයි. එහෙනම් අපි උත්තරේ මෙහෙම ලියන්න. දැන් මේ පින්තූරේ පේන්නේ චීනච්චට්ටි තමයි භාවිතයේ තියෙන ඒවා. පළවෙනි එකට අපි කියනවා මේ ග්‍රේ අයන් කියන එක. එතකොට ලියන්න ඕන උත්තරේ අලුවන් චීනච්චට්ටි. අලුවන් චීනච්චට්ටි අලුවන් චීනච්චට්ටි ඊට පස්සේ වයිට් අයන් කියන්නේ සුදු චීනච්චට්ටි වලට. ඒක සුදු චීනච්චට්ටි භාවිතයේ තියෙනවා. සුදු චීනච්චට්ටි ඊට පස්සේ චිල්ඩ් කාස්ට් අයන් කියන්නේ ඒකට කියන්නේ ශීත චීනච්චට්ටි කියලා. එතකොට මේ තියෙන ඊළඟ වර්ග මේ පොදුවේ මේ තුනටම මෙලේබල් ඩක්ටයිල්. ඒකට තව එකක් වර්ගයක් හතරක් ඕනේ හින්දා මේ ඔක්කොටම වෙන ආහන්නේ චීනච්චට්ටි කියලා ලියා ගන්න. ආහන්නේ චීනච්චට්ටි. එතකොට අපි ප්‍රශ්නෙට පිළිතුරු හතරක් දුන්නා. අලුවන් චීනච්චට්ටි, සුදු චීනච්චට්ටි, ශීත චීනච්චට්ටි හා ආහන්නේ චීනච්චට්ටි කියලා. එතකොට දන්නවා චීනච්චට්ටි වලින් එක එක නිෂ්පාදන මේ තියෙන්නේ මේවා. ඒ වාහනවල කොටස් ඔය විදිහට හදාගෙන යනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ මට? චීනච්චට්ටි ලෝහය බහුලව යොදා ගනු ලබන්නේ එන්ජින් කඳ නිෂ්පාදනය කිරීම සඳහා. එයට හේතු දෙකක් ඉදිරිපත් කරන්න. හරි. ඒකට හේතු දෙකක් තමයි මේවා දැඩි බවෙන් යුක්තයි. හරිද? එක හේතුවක් ලියද හැකි දැඩි බවෙන් යුක්තයි කියලා. ඒක හින්දා ගන්නවා. හැබැයි ඒ වගේම මේකේ තියෙන අනිත් ගුණය තමයි භංගුර බව. චීනච්චට්ටි කියන එක කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජින් එකේ බඳ දැඩි වුණාට පුපුරන ගතිය තියෙනවා. ඒකට ඒකත් අවශ්‍යයි. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔය චීනච්චට්ටි හදාගන්නේ දැඩි බව වැඩි කරගන්න. එතකොට එන්ජින් බඳ නිෂ්පාදනය කරනවා. නමුත් මේකට ඒත් එක්කම එනවා ඊළඟ ගුණය තමයි භංගුර බව. උඩක ඉඳලා වැටුනොත් කෑලි වලට කැඩෙනවා බංගුරෙන්ද. ඉතින් ඒකත් එයාගේ තියෙන එක ගුණයක්. ඒක ලියන්න. බංගුරතාවය කියලා ලියමු. බංගුරතාවය. හරි. ඒ මට පිළිතුර ලියලා ඉවර නම් ඊළඟ ප්‍රශ්නේ කියවන්නේ. වෙන ළමෙක් කිව්වත් කමක් නැහැ. හොඳයි. අවිෂ්කම කියවන්න ඕනයි කියලා එකක් නැහැ. කවුරු හරි ප්‍රශ්නේ කියවන්න. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ?
පහත සඳහන් ආයුධ හා උපකරණ වලින් තැලීම හා තෙරපීමේ උපකරණ භාණ්ඩයට අයත් වන අයිතම තෝරා ඕ හරි ලියන්න. ලියන්න. අඩුවඩුව, අතකොළුව, ආ. ඉන්දි පෙතිමිටිය, උල්පිත කපන කටුව, හ්ම්. උල්ලඬුව, හතරැස් පීර, විදුම යන්ත්‍රය, පිත්තල කතුර. හරි. මේකෙන් අපෙන් අහන්නේ තැලීම නේද? තැලීම සිදු කරන ඒවායි මට ප්‍රශ්නේ ආයි කියන්නේ මොකද්ද ආන කරුණු ටික හිතන්න ඕනි තැන තියෙනවනේ. තැලීම සඳහා සුසුව නේද? ආයි මොකද්ද? තෙරපීම නේ. තෙරපීම. තැලීම හා තෙරපීම කියන දේ තමයි කරගන්න ඕනේ. ඒ සඳහා සුදුසු ආයුධය සහ ආයුධයක් හෝ උපකරණ මොනවද කියලා ලිස්ට් එකක් දීලා තියෙනවා. එතනින් අපිට කෙලින්ම අපි ඕලට මතකයි දඬුවඬුව කියන මෙන්න මේකනේ. මේ දඬුවඬුව භාවිතා කරේ මේ මොනවා හරි දෙයක් තෙරපලා අල්ලගන්න නේද? තද කරලා අල්ලගන්න. එතකොට තෙරපීම සිදු කරලා අල්ලගන්න තමයි මෙයා භාවිතා කරේ. එහෙනම් පිළිතුරේ මෙයා ඉන්නවා අනිවාර්යයෙන්ම. එතකොට මෙයාට කියලා මොකක් හරි තද කරලා තලා ගන්නත් පුළුවන්. හරිද? ඒ වගේම ඕනෑම මිටියකින් තලන්න පුළුවන් පැත්තක් තියෙනවා. නේද? ඕනෑම මිටියක තලන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඊට අමතරව ඒ මිටියට සුවිශේෂීම කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් බෝල මිටියනේ තහඩුවක මෙන්න මේ වගේ හැඩයක් හදා ගන්න ඕන නම් අපිට මේවා පාවිච්චි කරලා හැකිනේ. තහඩු කෑල්ලක මේ වගේ ඔහම හැඩයක් හදා ගන්න. එතකොට බෝල මිටිය මේ බෝල පින් හැමර් එක නේද? ඊට පස්සේ තහඩුවක අපිට මේ වගේ මේ වගේ කෙලින් නිරුමක් ඇතුළට හදා ගන්න ඕනේ. ඔන්න ඔහම එකක් නේද? ඔන්න ඔය වගේ එකක් හදා ගන්න ඕනේ. එතකොට අපිට මේ ක්‍රොස් පින් හැමර් එක භාවිත කරත හැකියි. ආයම ඒ වගේ මොකක් හරි දෙයක් හදන්න මේ වගේ වෙන මේ වගේ හැඩයකට හදා ගන්නම් ස්ට්‍රේට් පින් හැමර් එක. ඇණයක් ගලවන්න වගේ තැනක නේද? ඇණයක් ගලව ගන්න නේද? තහඩුවක ගහලා තියෙන ඇණයක් ගලවන්න වගේ තැනකට මේ ක්ලෝ හැමර් එක නේද? ඊට පස්සේ මේ ඔය කළු ගල් කෑල්ලක් කඩා ගන්න ඒ වගේ වැඩයකට ස්ලෙජ් හැමර් එක කුළු ගෙඩිය කියන එක. ඉතින් පොදුවේ දෙයක් තමයි තැලීම කියන එක මේ හැම එකෙම කරන්න පුළුවන්. එහෙනම් මේකෙදි පිළිතුරට තෝරන්න ඕනි මිටිය කියන එකත්. මිටිය කොයි පැත්තේ තිබ්බත් තලන්න පුළුවන් පැත්තක් හදලා තින්නේ විශේෂ කාර්යයට අමතරව. නේද? ඊළඟට මේ අතකොළුව තිබ්බද? ඔව් සර්. අතකොළුව. එහෙනම් අතකොළුවත් ගන්න මේ ඒකට. තව මොනවද බලන්න මට කියන්න මේ මට දැන් එකපාරට ඔක්කොම තියා ගන්න බෑ. තව මොනවද ඒ වගේ තලන්න පුළුවන් ඒවා තියෙන්නේ උතන? පුතාලගේ ප්‍රශ්න පත්‍රේ මගේ අතේ නෑ ප්‍රශ්න ටික. මම මේ පිළිතුරු ටික කතා කරන්න තමයි හදන්නේ. ඒක නිසා මේ තව මේ මම අතේ කියුණා තුනක්. ඊට අමතරව තව මොනවද දරුවන්ට මතක් කරගන්න කියන්න බලන්න තලන්න උල් අඬුව එක දිගටම ගන්න පුළුවන්ද? උල් අඬුවෙත් දැන් උල් අඬුවේ පුතා මේ අර පොදු අඬුව වගේ නෙවෙයිනේ උල් අඬුවේ මෙන්න මෙහෙම තියෙන්නේ නේද? උල් අඬුව පොඩ්ඩක් මතභේදයට තුරු දෙන කේස් එකක් නේද? ඔන්නෝම නේද උල් අඬුව තියෙන්නේ. එතකොට ඒකෙන් තියෙන ඇතුළක තියෙන දෙයක් අල්ලලා පොඩ්ඩක් ගන්න උල් අඬු ඊපස්සේ ෆ්ලැට් නෝස් ෆයර් කියන එක. හරි. තව එකකින් ඕන තලන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. හා. හරි. කවන්නේ. උල්පිත කපන කටුව තියෙනවා තව. විදුම් යන්ත්‍රය තියෙනවා, පිත්තල කතුර තියෙනවා. එපානේ. ඒ තුනම කැපීමේ ආයුධ කියලා අපි වෙන් කරගන්නේ. ලෝහ කර්මාන්තයේදී ඒවා ඒ ඔය අන්තිමට කියපු තුන කැපීමේ ආයුධ. එහෙනම් ඒව ගන්න එපා. තැලීමට මේ තුන් දෙනා ගත්තා නම් ඇති විභාගෙදී. රයිට්? හරි. ඊළඟ ප්‍රශ්නේ ගිනි නිවීමේ උපකරණයක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න. ඔව්. මේ තමයි ගිනි නිවීමේ උපකරණයක් ස්ථානගත කරපු තැනක්. එතකොට මේකට පිළිතුරු ලියනකොට මෙන්න මේ නිවැරදි ස්ථානයක තමයි මෙයාව මේ ස්ථාපනය කරලා තියෙන්නේ. ගිනි නිවීමේ උපකරණය. එහෙනම් මොකක්ද මේ තැන කියලා ඔයගොල්ලෝ විභාගෙදි ලියන්න ඕනේ. සමහරට පන්ති කාමරය ඇතුලේ ගුරුවරයා කවදාවත් උගන්ලා නැහැ ඕකනේ විභාගෙට අහන ප්‍රශ්නේ. දැන් මේක දැකලා තියෙනවා ඔයගොල්ලෝ. සාමාන්‍ය
කාර්මික ශාස්ත්‍රයේ දරුවෙක් දැන් දන්නවා. දැන් ඕගොල්ලෝ ලියන පිළිතුර තමයි ඔතනදී වැදගත් වෙන්නේ. ඕගොල්ලෝ ලියනවා මේ කොරිඩෝර් එකට ඇතුල් වෙන ඕන කෙනෙකුට මේ සුදු පාට බිත්තියේ හයි කරලා තියෙන හින්දා මොකද වෙන්නේ? හැම කෙනෙක්ගෙම ඇහැ යනවා කෙලින්ම මෙතනට නේද? සෑම කෙනෙකුගෙම නෙත ගැටෙන තැනක හයි කරන්න ඕන. නැත්තම් ගින්නක් වගේ එකක් දැක්කට පස්සේ අපි හිතුව මෙතන පොඩි ගින්නක් දැන් දකින්න අපි මේ විදිහට. එතකොට ගිනි වෙන උපකරණේ අපි හොය හොය ඉන්න ඕනි හැමතැනම. කොහෙද මේකේ ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් තියෙන්නේ කියලා. එහෙම එකක් හොයනකොට අපිට ගින්න ඇතුළේ ඉවරයි. ඒක නිසා එකපාරටම පේන තැනක හයි කරන්න ඕනේ. ඒකට ලියතෑගේ පිළිතුර එක විදිහට. නේද? සෑම කෙනෙකුගේම නෙත ගැටෙන තැනක සවි කිරීම කියන එක ලියන්න උත්තරේට. ඊළඟට පුතාලා මේ කරුණු දෙයක් අහනවනේ. දැන් මේක හැම කවුරු ආවත් මෙතෙන්ට කෙනෙක් මෙතෙන්ට ආවට පස්සේ එයාට පහසුවෙන් මෙහෙම ගන්න පුළුවන් තැනක තමයි තියෙන්න ඕනේ. එයාට පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක. නැතු එයාට මෙතන පුටුවක් ගෙනල්ලා තියලා ඉහළ තියෙන එකක් නම් එහෙම ගන්න බෑ. නැත්තම් ඉනිමකක් තියෙනවා නම් ඉනිමගේ නැගලා ගන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ නෙත ගැටෙන තැනක වගේම පහසුවෙන් ළඟා විය හැකි තැනක තියෙන්නත් ඕනේ. පහසුවෙන් ළඟා විය හැකි තැනක. right. ඒ දෙක ලියවනම් ඇති උත්තරේට. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? හරි. ප්‍රථමාධාර දෙන පුද්ගලයෙකුට තිබිය යුතු අවශ්‍යතාම ගුණය වන්නේ ඉවසීමයි. මේ ඔබ ප්‍රකාශයට එකඟ වන්නේද නොවන්නේද යන වග සඳහන් කර හේතු දෙකක් ගෙනහර දක්වමින් පිළිතුරු සනාථ කරන්න. හරි. එහෙනම් කරන්නකෝ බලන්න. දැන් එතකොට ඔයගොල්ලන්ට කීයද හැකි දැන් පසින්දු පුන්සර එකගයිද නැද්ද කියන්නකෝ. ඒ එකඟද නැද්ද? එකඟද නැද්ද? විනෝද් කුමාර් එකඟද කියලා නම් එකඟයි කියලාට උත්තරේ ලියන්න වෙන්නේ අපිට. එකඟ නැත කියලා කිව්වොත් එකඟ නැති වෙන හේතුවට උත්තරය ලියන්න ඕනේ. ඒතර එහෙම එන්නේ. හරි. අපි ඇත්තටම බලමු. දැන් මොකද්ද අවිෂ්ක කිව්වේ මේ ප්‍රථම ආධාර දෙන එක්කෙනෙක් ගාව තියෙන ඕන ගුණයක් තමයි ඉවසීම කියන එක නේද? ඒක තියෙන්න ඕනද නැද්ද? කියන්න ඕනද? එන එකක වෙලා තිනවා. හරිද? නුවංග දැන් මයික් වැඩ කරන ඉඳන් අපි දැන් නුවංගත් එක්කත් කතා කරනවා මේ දවස්වල. ඉස්සරහ නුවංගගේ මයික් එක වැඩ කරන්නේ නැහැ. නුවංග එකක කියලාද උත්තරේ ලියන්නේ එකක නැහැ කියලා උත්තර ලියන්නේ. අපිට ඕන විදිහකට ගලපතයි. විනෝද් කුමාර කියන්නේ එකකයි කියලා. මේකට එකඟ වෙන්නයි ඕනේ. නේද? එකඟයි කියලා කියන්න ඕනේ. එහෙනම් එකඟයි කියලා ලියලා එකඟ වෙමි කියලා ලියමු නේද? උත්තරේ එකඟ වෙමි. එකඟ වෙනවා. ඊට පස්සේ අහනවා ප්‍රථමාධාර දෙන එක්කෙනාගේ තියෙන්න ඕනි ගුණය. ගුණය තමයි දැන් අපි ඔන්න යනවා ප්‍රථමාධාර දෙන්න යනවා කියන්නේ අවිෂ්ක මේ ලෙඩා මේ මරණාසන්න ලෙඩෙක් නෙමෙයි නේද? පුංචි පුංචි වැඩක් කරලා ඉන්නේ. ඕගොල්ලෝ පාසලේදී අපි හිතමු පොඩි පන්තියක ළමෙක් වැටිලා. ඉතින් ඉංජිනේරු තාක්ෂණ වේදී ගන්නන දහදුර පන්ති අයියලත් දකින්න ඕක. එතකොට ඕගොල්ලෝ ඒ ළමයා ගාවට දුවලා ගිහිල්ලා යනවා. නේද? ගිහිල්ලා කියනවා මොකද දැන් ඕගොල්ලොන්ගේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ දරුවාට ප්‍රථමාධාරයක් කවුරු හරි කෙනෙක් එනකන් හෝ රෝහලකට අරයි යන්න වෙලා නම් ඒ දක්වා එනකොට. එහෙනම් ඕගොල්ලන්ගෙන් ප්‍රථමාධාරයක් අවශ්‍ය වෙනවා. දැන් කල්පනා කරන්න ඕගොල්ලෝ මුලින්ම මොකද කරන්නේ කියලා අංක 1ට. මුලින්ම මොකද්ද ලියන්න පුළුවන්? දැන් මේ ප්‍රශ්න පන්ති කාමරේදී උගන්වලා නැහැ. නමුත් විභාගයේ අහන ප්‍රශ්න. මොකද්ද විශ්ක ලියන්නේ අපි එහෙනම්? පළවෙනි ප්‍රථමාධාර කරුවට අපිට මුලින්ම වගේ දෙයක් එක එක්කෙනා ලියන්නේ අහලා බලලා අපි ලියමු උත්තරේ. නුවංග මට කියන්න මොකද්ද එතකොට දැන් අපි මුලින්ම කරන්නේ එයා ගාවට ගිහිල්ලා
ඉතින් ඒ ප්‍රශ්නේ ලැබෙන තැනකට ලෙඩාව ගෙන යන. අන්න හරි. ලෙඩාව මේ ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තැනකට යොමු කරගන්න ඕනේ. වැටිලා ඉන්නේ මඩවලක වතුර ගොඩක නැත්තම් කොහේ හරි මේ ගල් මුල් තියෙන තැනක එතනට අපිටවත් ළඟා වෙන්න බෑ. අපිට ගිහිල්ලා එතන ඉඳගෙන යාට යමක් කරන්න බෑ. එහෙනම් අපි ආව සුදුසු තැනකට ගන්න ඕනේ. හැබැයි ඒ අපි ගිහිල්ලා ප්‍රථමාධාරකරුවා නිරීක්ෂණය කරන්න ඕනි අවිෂ්ක මේ එහෙම ගන්න එක සුදුසුද නැද්ද කියලා. නේද? කලබලේ ඇද්දලා අරගෙන නේද? පිට්ටනිය තැනකින් තියාගන්න ඕ ඩෙස් එකක් උඩින් තියන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒක නිසා එයාට තවත් අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා බලනවා මෙයාව දැන් අතක් හරි කකුලක් හරි මොකකට හරි අහු වෙනවා. අපි මොකද කරන්නේ? ඇද්දලා ගන්නවා එතනින්. ඇද්දලා ගන්න එක මොකද වෙන්නේ? අත කැරිලා අත නැති වෙයි ළමයට. ඒක නිසා අපි බලන්න ඕනේ අන්නේ ප්‍රථමාධාර කරුව බලනකොට දැන් මෙයා මෙතනින් මේ වෙලාවේ නම් ගත්තොත් ඉවරයි. ගන්න නැතුව ඒ තැනට සුසු නොවන භාවිතා කරන්න වෙනවා. එහෙනම් ඒකත් තියෙන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාව කියන එක ප්‍රථමාධාර කරුවට තියෙන්න ඕන තව කරුණක් වෙනවා. ඊට පස්සේ එයාගේ දැන් ප්‍රථමාධාර දෙන්න යන එක්කෙනා ඉන්නවනේ. සහ ප්‍රථමාධාර ඔයාගෙන් ලබා ගන්න එක්කෙනා අනතුරට ලක් වෙච්ච එක්කෙනා. එයාගේ මානසික මට්ටම ගැන ඔගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. එයාට ගිහම කියන්නේ අම්මා උඹගේ අත ඉවරයි කැපිලා වෙන් වෙලා අත කපලා අයින් කරන්න වෙනවා අතක් නැතුව තමයි ඉන්න වෙන්නේ කියලා මේ ප්‍රථමාධාර දෙන්න ගිය ඕගොල්ලෝ අර ළමයට හරි කාට හරි කියනවා. එහෙම මොකද වෙන්නේ? එතකොට එයා මානසික ඉතා ලොකු ප්‍රශ්නයකට ඇති වෙලා ඒ වෙලාවේ එයාට සමහරට ඇත්තට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා කොච්චර අමාරුනත් අපි යාට කියනවා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වාට ටක් ගාලා අපි හොස්පිටල් එකට අරන් ගියාම ඒක හොඳ වෙලාවයි. අන්න ඒ වගේ එහෙම කතාවක් කියන්න ප්‍රථමාධාර කරුවා අවස්ථාවේ හැටියට පෙළඹෙන්නත් ඕනි. මොකද අරයව හොඳ සිහියෙන් තියාගන්න ඕනි. අපිට එයාට එකක් දෙනකම්. එතකොට දැන් අපි කරුණු තුනක් විතර කිව්වා. ඒ ටික ලියන්න. හැබැයි අර ස්ථානෝචිත ප්‍රඥාව එක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනි. රෝගියාගේ මානසික මට්ටම ගැන ලියවෙන්නත් ඕනි. හැබැයි ඕගොල්ලන්ට ප්‍රථමාධාර ගැන ඕගොල්ලෝ පුහුණුවක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒව සඳහා පාසලේ තියෙන විවිධ ප්‍රථමාධාර පුහුණු කරන ඒවට ඕගොල්ලෝ සහභාගී වෙලා තියෙන කෙනෙක් නම් තමයි කරන්න වෙන්නේ. නේද? පාසලේ තියෙන සෞඛ්‍ය ඒ අංශවල නැත්නම් හැම ගමකම තියෙන රතු කුරුස සංවිධානය නැත්නම් ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරය වගේ ප්‍රථමාධාර නොමිලේ පුහුණු කරනවා තරුණ තරුණියට. ඒක ඕගොල්ලන්ට පුළුවන් විභාගයෙන් පස්සේ ඒවා පුරුදු වෙලා ඉන්න එක ජීවිතේට හරි වැදගත්. එතකොට තැනකට බලපන්න. දැන් අපි ඒකට උත්තරේ කතා කරලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ ලිව්වා මං හිතන්නේ. මොනවද ලියලා තියෙන්නේ? රෝගියාගේ මානසික තත්ත්වය හොඳ අතට හැරවීම. ප්‍රථමාධාර ලබා දීමට පුහුණුවක් තිබීම. ස්ථානෝචිත ප්‍රඥාව. අන්නේ වගේ කරුණු තුනක් තමයි විභාගෙදී බලාපොරොත්තු වෙලා තිබුණේ. මට ප්‍රශ්නේ කියවන්න වෙන කෙනෙක් අවිෂ්කගෙන් අපි ගමුටක් ගාලා වෙන කෙනෙකුට අවස්ථාවක් දෙමු. විනෝද් කුමාර් මයික් එක වැඩ කරනව නේද? කරන්න ඕනේ. හොඳේ මම යනවා විනාඩි 30. මන්ද ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරගන්න එක තියෙන ඔයගොල්ලන්ගේ අතේ. කතා කරගත්තේ නැත්තම් අපරාධ ඔයගොල්ලන්ගේ කාලය. අස් ආවරණ හා ඒප්‍රණයක් පැළඳීමෙන් තොරව වැඩෙහි යෙදෙන ලෝහ පාස්සන්න කර්මිකයෙකු ඇතිවිය හැකි අනතුරු දෙකක් ලියන්න. රයිට්. එතකොට දැන් ඔය අහලා තින්නේ personal protective equipment වලින් ප්‍රශ්න අහලා තින්නේ නේද? PPE කියලා කෙටියෙන් කියන්නේ. personal protective equipment නේද? ඒ කියන්නේ අපි ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් කියන එක මේ තාක්ෂණ වේදී දරුවෙකුට අපි මුලින්ම කියලා දෙනවා. ඒක තියෙන්න ඕනේ. මේ තියෙන ආරක්ෂිත ඇඳුම් කට්ටලේ ඕනේ ඒවා. ඒතර ඕගොල්ලන්ට පුළුවන් වෙන විභාගෙට යනකොට හෙල්මට් නැතුව හෙල්මට් නෙවෙයි මේ තියෙන්නේ අර ඈට දාන වෙල්ඩින් කරනකොට පාවිච්චි කරන ෂීල්ඩ් එක. ඒක නැතුව වෙල්ඩින් කරොත් මොකද වෙන්නේ කියලා උත්තරයක් ලියා ගන්න පුරුදු වෙලා යන්න ඕනේ. කාර්ය සරල දෙයක්. ඊට පස්සේ මේ තියෙන්නේ කන් වලට දාන ආවරණ. ජෙනරේටරයක් වගේ නැත්නම් පාරේ ඔය විවිධ කැනීම් කරන යන්ත්‍රයක වැඩ කරනකොට කනට මේ ආවරණය දාලා තියෙනවා නැත්නම් ශබ්දයෙන් කම්බරේට හානි වෙලා ඇසීමේ අර ශ්‍රවණාබාධ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තමයි ග්ලව්ස්
විවිධ වැඩවලට විවිධ ග්ලව්ස් තියෙනවා. නේද? වත්තේ වැඩ කරනකොට දාන ග්ලව්ස් එක නෙමෙයි කෙමිකල් එක රසායන ද්‍රව්‍ය වලට වැඩ කරනකොට දාන ග්ලව්ස් එක. ඒ වගේ තැන ඒ ග්ලව්ස් එක නෙමෙයි විදුලි වැඩ කරනකොට දාන ග්ලව්ස් එක. ඒකට පරිවාරක ආවරණයක් තියෙන ග්ලව්ස් එකක් භාවිත කරනවා. ඒකට ඔන්න ඕගොල්ලෝ මේවත් එක්ක හිතන්න ඕනි මේක මොකද්ද වෙන්නේ? අපි මේකට ප්‍රශ්නයක් අහුවොත් ඔහොම උත්තර දෙන්න කියලා. ඊට පස්සේ මේ තියෙන සේෆ්ටි බූට්ස්. සේෆ්ටි බූට්ස් උත් ඒ වගේ තමයි. වතු පිටිවල වැඩ කරනකොට දාන බූට් එක වෙන එකක්. විදුලිමය වැඩ කරන විදුලි කාර්මික සහ විදුලි ඉංජිනේරු ශාස්ත්‍රයේ දාන බූට් එක පරිවාරක තියෙන එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ වෙල්ඩින් කරන එක්කෙනා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ එයාට භාවිතා කරන ජැකට් එක නැත්නම් ඕවර්කෝට් එක නැත්නම් ඒප්‍රන් එක ඒ වගේ එකක් තියෙනවා ඉස්සරහින්. එතකොට ඒව නැතුව දැන් ප්‍රශ්නේ අහන්නේ ඒව නැතුව වැඩ කරොත් මොකද වෙන්න පුළුවන් කියලා. නේද? මේ වෙල්ඩින් කරන කෙනෙක් දිගටම මේ මෙන්න මේ ෂීල්ඩ් එක නැත්නම් ඇස් ආවරණය එයාගේ කෙලිම කාලයත් එක්ක ඇස් අන්ධ වීමේ හැකියාවක් තියෙන පුළුවන් නේද? එතකොට ඇස් අන්ධ වීම වැළැක්වීම තමයි මේකේ වැඩේ නේද? ඇස් අන්ධ වීම කෙලිම එහෙම ලියමු නේද? වැළැක් වෙනවා මේක දානවනම්. නැත්නම් ඇස් පේන්න තු යන පුළුවන් කාලෙකදී. එතකොට මේ මෙන්න මේ ජැකට් එක නැත්නම් ඒප්‍රන් එක නැත්නම් ඕවර්කෝට් එකකින් බලාපොරොත්තු වෙන්නේ වෙල්ඩින් කරනවා නම් ශරීරයට පුලිංකු විස් වෙලා නේද? ශරීරයේ පිලිස්සීම වැළැක්වීම තමයි මේ ඒකේ බලාපොරොත්තුව. එතකොට අපිට ප්‍රශ්නේ දැන් යොමු වෙලා තිබුණේ එතනට. නමුත් පුතාලා එතනදී ඉඩ ටිකක් තියාගෙන මේ හැම උපකරණයකටම නොදැම්මොත් වෙන්නේ මොකද? නොදැම්මොත් වෙන්නේ මොකද කියන එක සූදානම් වෙලා තමයි විභාගයට යන්නේ. නේද? හොඳයි. ඒකට ඇති වෙලා. ඒක ලියලා ඉලයි කියවන්න. ඝනකම අඟල් 0.5කට වඩා වැඩි ලෝහ කොටස් දෙකක් සම්බන්ධ කිරීමට යෝග්‍ය වන පෑසුම් ක්‍රමය කුමක්ද? එම මූට්ටු යොදා ගන්නා ආකාරයේ රූප සටහනක් මගින් දක්වන්න. හරි. එතකොට දැන් ඒකෙදී අහනවා වෙල්ඩින් ගැන ඔයගොල්ලෝ දන්නවනේ දැන් මොකද්ද ඝනකම කොච්චරද කියනකො මේ තහඩු කෑල්ලේ අඟල් 0.5 අඟල් 0.5 ඒ කියන්නේ යම් ඝනකමක් තියෙන තහඩුවක්. පුතා අඟල් 0.5යි කියන්නේ මිලිමීටර වලින් නම් කීයද කියලා හිතාගන්න බෑ මුලින්ම. නැත්තම් අඟල කියන්නේ මෙච්චර උසක් නම් අඟල් භාගයක්. එතකොට මිලිමීටර 12ක් විතර නේද? 12.5ක් විතරවත් වෙනවා. ලේසි වාසු ඝනකමක්ද? මිලිමීටර 12.5ක් කියන්නේ උලකින් තගලා බලන්න ලොකු ඝනකම තහඩු කෑල්ලක් ගැන නේද කියන්නේ. ඔව් ඒ වගේ දෙකක් එකට පාස් කරන්න ඕනේ. එතකොට ඒ වගේ දෙකක් එකට පාස් කරනවා නම් මොකද කරන්නේ? අපිට පාස් කරනකොට බහින්න ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට මේ ඒ ලං කරපු තහඩු දෙක අපිට පුළුවන් පොඩ්ඩක් ග්‍රයින්ඩර් එකකින් මෙන්න මෙහෙම ග්‍රයින්ඩ් කරන්න. එතකොට පොඩි V අකුරේ වගේ ෂේප් එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය ඔහොම පුරවගෙන යනවා දිගට. මේ පැත්තට මෙතෙන්ට තව ඊළඟ තහඩුව ඔහොම සෙට් වෙන්න ඕනේ. ඔන්නෝම තමයි තහඩු කැලේ දෙක. එතකොට මෙතන තමයි පුරවන තැන. එතකොට මෙන්න මේ විදිහට පිර වෙන්න. මේ පින්තූරේ තමයි අහන්නේ. එතකොට මෙතන අපි මෙන්න මෙහෙම තහඩු දෙක يعني ඝනකමයිනේ මිලිමීටර 12.5ක් අඟල් භාගය කියන්නේ මෙන්න මෙහෙම හොඳ මසක් තියෙනවා. ඒ මසෙන් එතකොට මිලිමීටර 5ක විතර පොඩ්ඩක් ග්‍රයින්ඩරෙන් හදනවා දෙපැත්තම ඇන්ගල් එකට. හදලා හේතු කරනවා. එතකොට ඊට පස්සේ හොඳට වෙල්ඩිම පිර වෙන්න මෙන්න මෙහෙම වෙල්ඩින් කරගෙන යනවා. එතකොට තමයි හොඳ බට් එකක් ඇති වෙන්නේ. මේක ඇඳලා පෙන්නන්න විභාගෙද මේක ඇඳගන්න. එතකොට මේකට කරන්නේ විද්‍යුත් ඡාප පැස්සීම. පැස්සීමේ නම තමයි විද්‍යුත් ඡාප පැස්සීම. එතකොට මේකට කියන්නේ ආක් වෙල්ඩින් කියලානේ. ආක් වෙල්ඩින්. ඒ ආක් වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙන හොඳ ඝනකමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට බ්‍රේසින් එකකට වගේ යන්න වෙන්නේ. ගෑස් වලින්. නමුත් හොඳ ඝනකමක් තියෙන හින්දා මෙතන අපිට යත හැකි ලෝහ තාඩු දෙක ආක් වෙල්ඩින් වලට. ඝනකම නැත්නම් මේ දෙක පිච්චිලා යනවනේ. මෙතන ඝනකමක් තියෙන හින්දා තමයි ආක් වෙල්ඩින් කියන ක්‍රමය අපි තෝරගත්තේ. එතකොට මේ මූට්ටුව මොකද්ද? V අකුරට හදාගත්ත තහඩු දෙක ලං කළා. එතකොට මෙන්න මේ V අකුර හැටියට තමයි මූට්ටුව පිරුණේ නේද? එහෙනම් එතන අපිට දාන මූට්ටුවට කියද හැකි V මූට්ටුව කියලා. V මූට්ටුව.
මේක ඇඳගන්න මේ උත්තර ටික ලියන්න ඕනේ එතනට. හොඳයි ඉවර නම් ඊළඟ ප්‍රශ්නේ දෙන්න. මුදු වාහනයේ පෘෂ්ඨයක් මත ප්‍රාථමික ආලේපයක් ගැල්වීමට විසිරකයක් භාවිතා කිරීම බුරුසුවක් භාවිතා කිරීමට වඩා වාසිදායකය හේතු දෙකක් දක්වමින් ප්‍රකාශය සනාථ කරන්න. හරි එතකොට විසිරකයක් භාවිතා කරන එක හොඳයි කියලා තමයි කියන්නේ. මේ තමයි විසිරකය නේද? එතකොට දැන් අපි නැත්තම් පාවිච්චි කරන්න වෙන්නේ අපිට මෙන්න මේ විදිහට බ්‍රෂ් එකක් නේද? හෑන්ඩ් බ්‍රෂ් එකකින් ගන්න වෙන්නේ තීන්ත ටික. එතකොට මොකද වෙන්නේ? මෙහෙම බකට් එකකට තීන්ත අරගෙන ගන්න වෙනවා. ඒකට මේ ආලේප කිරීමේදී තීන්ත ගොඩක් නාස්ති වෙනවා. නේද? මේක නාස්ති වෙනවා. අනිත් එක තමයි ෆිනිෂින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳට ෆිනිෂ් කරගන්න බෑ. ඒ ෆිනිෂ් කරන කියන්නේ මොකක්ද සිංහලට නිමාව. හොඳ නිමාවක් ගන්න බෑ. තීන්ත අපතේ යනවා. එතකොට වේලෙන්න ගොඩක් වෙලා යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට මෙතන තියෙන එකම දේ තමයි විසිරකයෙන් අඩු තීන්ත ප්‍රමාණයක් පාවිච්චි කරලා හොඳ නිමාවකට ගන්න පුළුවන් එක. එහෙනම් වැඩි වේ කතාවක් නැතුව ලියන්න අඩු තීන්ත ප්‍රමාණයක් වැයවීම කියලා එක ලියන්න දෙක ලියන්න වඩා හොඳ නිමාවක් ලබා ගත හැකි වීම. වඩා හොඳ නිමාවක් ලබා ගත හැකි වීම. මට කියවන්න දවුරුවේ ඊළඟ ප්‍රශ්නය. ඉවරද ප්‍රශ්න? නෑ සර් නෑ. කියවන්නේ නෑ. ඔක්සිඩයිසින් කරන ලද මුදු වාහනයේ පෘෂ්ඨයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් ලියන්න. රයිට්. එතකොට ඔක්සිඩයිසින් කරලා නිමාවක් ලබාගෙන තිනවා වාහනේ පෘෂ්ඨයක නේද? එතකොට ඒක ඇවිල්ලා මේ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමයකට තමයි වැටෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පෘෂ්ඨය හොඳ නිමාවක් ගන්න පුළුවන්. එක පෘෂ්ඨයේ හොඳ නිමාව. ඒ කියන්නේ තෙත් ගතිය නෙමෙයි වියලි නිමාවක් කියලා අපි ඔකට කියන්නේ. මෙහෙම ලියන්න. පෘෂ්ඨයේ වියලි නිමාවක් පෘෂ්ඨයේ වියලි නිමාවක් ලබා දීම. එතකොට කල් පැවැත්ම වැඩිවීම. හරි අපේ නියමිත කාලයට තව පොඩි වෙලාවක් තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්න ඉවර ඇති. ඊළඟ ප්‍රශ්නේ මට ඉක්මනට ලබා දෙනවද? මෝටර් රථ එන්ජිම එක ස්නේහන පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග 3ක් ලියා දක්වන්න. රයිට්. මොන පද්ධතියද කියලා මට ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. ස්නේහන පද්ධතිය. රයිට්. ස්නේහන පද්ධතිය ගැන අහන්නේ. ස්නේහන පද්ධතිය හොඳින් තියාගන්න කරන්න පුළුවන් කරුණු 3ක් අහනවා. එක තමයි නේද? අපි හුඟක් වෙලාවට අමතක වෙන දේ තමයි નિયમિત වෙලාවට තෙල් මාරු කරන්න එපා නේද? තෙල් මාරු කරන්න ඕනේ නියමිත. ඒක ලියන්න එක දාලා નિયમિત වෙලාවට තෙල් මාරු කිරීම. નિયમિત වෙලාවට තෙල් මාරු කරන්න ඕනේ. ඒක කිව්වම මටත් මතක් වුණේ හොඳ ප්‍රශ්නයක්. මගේ මෝටර් සයිකල් එකේ තෙල් මාරු කරන දින බහුව වෙලා ගොඩක් ආවා. නේද? අද පුළුවන් වුණත් කරගන්න ඕනේ. ඊට පස්සේ කරුණු 3ක් අහනින්ද හරියටම නේද?
SAE අංකය බලලා තමයි දාන්නේ. SAE 30 දාන එන්ජින් එකක්ද SAE 40 දාන එන්ජින් එකක්ද එහෙනම් SAE 80 දාන තැනක්ද SAE 90 දාන තැනක්ද කියලා හරියටම බලලා નિયમિત අංකයට අදාළ ඔයිල් එක දාන්න ඕනේ. ඒක ලියාගන්න. નિયમિત අංකයේ තෙල් දැවීම නේද? SAE කියලා පොඩ්ඩක් ලියාගන්න නේද? අර Society of Automobile Engineers ලගේ නම්බර්ස් තියෙනවනේ. ඒකෙන්නේ අපි පෙට්‍රල් එන්ජිමේ එකද ඩීසල් එන්ජින් එකේ එකද කියලා හොයාගන්න නේද? සාමාන්‍යයෙන් 30 වගේ තමයි පෙට්‍රල් එන්ජින් වලට. 40 දාන්නේ ඩීසල් එන්ජින් වලට නේද? 90 වගේ දාන්නේ 90 80 වගේ දාන්නේ ගියර් පෙට්ටි වලට. එතකොට ඔය විදිහට හරියටම අංකය බලලා දාගන්න වෙනවා. හරි. කියන්න පුතා ඊළඟ ප්‍රශ්නය යමු. තව එකක් ලිය. තුනක් ඕනනේ. નિયમિત ප්‍රමාණය. ඔයිල් චෙක් කරන්න කූරක් තියෙනව නේද මෙහෙම? ඔයිල් චෙක් කරන කූරේ තියෙනවනේ ලෝ ලෙවල් එකයි හයි ලෙවල් එකයි කියලා තැන් දෙකක්. එතකොට හයි ලෙවල් එකට වඩා උඩට යන්න බෑ දැම්මට පස්සේ. එහෙනම් ලෝ ලෙවල් එකට වඩා පල්ලෙහා ඔයිල් තියෙන්නත් බෑ. හරිද? මේ දෙක අතර තමයි අපි හොඳයි කියලා කියන්නේ. ඒක කියන්නේ. નિયમિત මට්ටමට නේද? මේක බලලා ඔයිල් කූර බලලා තමයි දාන්නේ. નિયમિત මට්ටමට තියෙන එක. හයි ලෙවල් එකයි ලෝ ලෙවල් එකයි පනින්න බෑ. හයි ලෙවල් එකට වඩා උඩට යන්න බෑ. ලෝ ලෙවල් එකට පල්ලෙහාට යන්න බෑ. මේ දෙක අතරතුර තියෙන එක තමයි හොඳ. හරි කියන්න පුතා ඊළඟ ප්‍රශ්නේ. යතුරු පැදියක භාවිතා කරන බැටරි වර්ග දෙක නම් කරන්න. හරි. යතුරු පැදියක. දැන් ඉස්සර නම් අපි යතුරු පැදිය දැම්මේ මේ ගොඩක් වෙලාවට තිබුණේ මේ තෙත් බැටරි කියන ඒවානේ. නේද? තෙත බැටරි තමයි ගොඩක්ම තිබුණේ. ඒ වගේ තනුක සල්ෆියුරික් අම්ලය තමයි පුරවලා තිබුණේ. විද්‍යුත් විච්ඡේදය ලෙස. විද්‍යුත් විච්ඡේදය ලෙස තනුක සල්ෆියුරික් අම්ලය පුරවලා තිබිච්ච බැටරි. තාමත් ගොඩාක් තියෙනවා ඒවා. එතකොට ඒවා සෙල් වල අපි දැක්ක ද්‍රවයක් තියෙනවා. ඒ තනුක සල්ෆියුරික් අම්ලය. එතකොට බැටරි එක වර්ගයක් ඒක තෙත් බැටරි. ඒවා නඩත්තු අවශ්‍ය වෙනවා. ඒවා නඩත්තු අවශ්‍ය බැටරි. හොඳයි. ආයෙ තියෙනවා නඩත්තු අවශ්‍ය නැති නේද? ජෙල් එකක් හරි මොනවා හරි දාලා ඒවා එහෙට මෙහෙට වැක්කිරෙන දෙයක් නැහැ. ඒවට අපි කියනවා වියලි බැටරි කියලා. ඔය තමයි වර්ග දෙක. නේද? දැන් වියලි බැටරිත් භාවිතා වෙනවා, තෙත් බැටරිත් භාවිතා වෙනවා. නේද? එතකොට ඒවට වතුර දාන්න ඕනේ නැහැ. ජෙල් එකක් තියෙන විද්‍යුත් විච්ඡේදය ලෙස ඒක වියලි. අර වගේ ගලාගෙන යන්නේ නැහැ. එතකොට ඒක තමයි උත්තරේ. තෙත් බැටරි සහ වියලි බැටරි. ඊළඟ කියන පසිදු කුන්සර් තහඩු සම්බන්ධ කිරීමේදී යොදා ගන්නා හක්කා මූට්ටුවන් නිර්මාණය කරන ආකාරය පියවර වශයෙන් ලියා දක්වන්න. හක්ක මුට්ටුව නේද? තහඩුවක් අරගත්තා මෙහෙම නැවුවා. ඊට පස්සේ අනිත් තහඩුව අරගෙන මෙහෙම නැවුවා. අන්න හක්ක මුට්ටුවක් හැදුවා. එතකොට පියවර ටික මුලින්ම තහඩුව අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නව නේද? අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම ලියන්නේ මම උත්තරේ කියයිද කියන්නේ යන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ විදිහට ඇතුළට තහඩු දෙක නවා ගන්න බෑ මුලින්ම මූට්ටුව දාන්න නේද? ඔව් හක්ක මූට්ටුව දානවා. ඊට පස්සේ දෙක ලියන්න මූට්ටු කළ යුතු තහඩු දෙකෙහි දාර ඇතුළට නැමීම. මූට්ටු කළ යුතු දාර දෙකේ ඇතුළට නමා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනට අපි නේ මෙහෙම මිටියකින් පහර දීලා තලා ගන්නවා නේද? මූට්ටුව තද කරගන්න එපා. ඒතකොට මේ තමයි මිටිය. මිටියෙන් මෙහෙම තලනවා පල්ලයට ගහලා. ඊට පස්සේ නවාගත් දාර දෙක එකිනෙක ඇතුළට කවා මේක ඇතුළට කවලා තියෙනවා. ඉතින් මෙහෙම මේක මෙහෙමයි මේක ඒක ඇතුළට කවලා තියෙනවා. දැන් ඊට පස්සේ තලන තියෙනවා. ඒක ලියන්න. නවාගත් දාර දෙක එකිනෙක ඇතුළට කවා දෙපසින් තද කර මිටියෙන් තලා ගන්න. මොකද කිව්වේ? නවාගත් දාර දෙක එකිනෙක ඇතුළට කවලා මෙහෙම මිටියකින් තලා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ?
මේවා පොඩ්ඩක් එහෙම මේ කෑලි එළියට පැනලා වගේ තියෙනවා නම් ඒවා හොඳට නිමාව ෆිනිෂින් කරගන්න ඕනේ. එහෙනම් වාටියක් වගේ තියෙනවා නම් ඒවා ආයෙත් පොඩ්ඩක් තලා ගන්න ඕනේ. ලියන්න. වාටිය අවසන් වශයෙන් මට්ටම් කර නිමා කර ගැනීම. වාටිය අවසන් වශයෙන් මට්ටම් කර නිමා කර ගැනීම. එච්චරයි. right. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්න? තාප්ප නිදාන සංසරණ ක්‍රමය හා කෘතපෝෂණ සංසරණ ක්‍රමය කරුණු දෙකක් පදනම් කරගෙන සංසන්ධනය කරන්න. හරි. අපි දන්නවා තාපනිනාල කිව්වේ ස්වභාවිකවම තාපයේ හින්දා සිද්ධ වෙන ක්‍රමයනේ. ඊට අමතරව මේ පින්තූරය ඔයගොල්ලෝ දකින්නේ කෘත පෝෂණ ක්‍රමය. කෘත පෝෂණ ක්‍රමයේදී උනේ පොම්පයක් ආධාරයෙන් මේ නේද? පොම්පයක් ආධාරයෙන් පොම්පේ ක්‍රියාවෙන් හින්දා තෙල් පාර උඩට ගන්නවා. මේක ක්‍රම දෙකක තියෙනවා. නේද? ලුබ්‍රිකේෂන් සිස්ටම් එකේ සහ මේ කූලින් සිස්ටම් එකේ දෙකේම තියෙන ওই ක්‍රම දෙක. ඒතර මේ නම් මේ ලුබ්‍රිකේෂන් සිස්ටම් එකේ ෆොටෝ එකක් මෙතන තියෙන්නේ. දැන් අරකේ අහන්නේ මේ කූලින් සිස්ටම් එකක් කමක් නැහැ. මේ පින්තූරය එතනට අදාළ නැහැ. මේ ලුබ්‍රිකේෂන් සිස්ටම් එකේ කූලින් සිස්ටම් එකේ අපිට තිබුණා වෝටර් පම්ප් එකක් නේද? වාහනේ වෝටර් පම්ප් එකක් තිබුණා. ඒ වෝටර් පම්ප් එකෙන් තමයි ওই කෘත පෝෂණය වැඩේ සිද්ධ කරේ. දැන් අපෙන් අහන්නේ කෘත පෝෂණ කියන ක්‍රමයයි තාපනිනාල කියන ස්වභාවික ක්‍රමය අතර සංසන්දනයක් කරන්න කියලා. ලියන්නකෝ මෙහෙම දෙපැත්තට කඩලා ලියා ගන්න. එතකොට අපිට උත්තරේ දෙන්න පුළුවන් විභාගෙදී. මේ පැත්තේ ලියන්න කෘත පෝෂණ ක්‍රමය. මේ පැත්තේ ලියන්න තාපනිනාල ක්‍රමය. කෘත පෝෂණ ක්‍රමයයි තාපනිනාල ක්‍රමයයි. දැන් මෙහෙම උත්තර ලියමු. එතකොට ප්‍රශ්නේ බොහොම සරල ඉවරයි. ලියන්න කෘත පෝෂණයේ පැත්තේ අපි දන්නවා පොම්පයකින් තමයි වැඩේ වෙන්නේ. ඒතකොට ලියන්න මෙහෙම ජල පොම්පයකින් ජලය සංසරණය කරයි. ජල පොම්පයකින් ජලය සංසරණය කරයි. මේ පැත්තේ තාපනිනාල ක්‍රමේදී සංවහන ධාරා මගින් ජලය සංසරණය කරයි. සංවහන ධාරා මගින් ජලය සංසරණය කරයි. දෙවැනි ක්‍රමයේ කෘත පෝෂණ ක්‍රමයේදී රේඩියේටරය පුංචි නේද? කුඩා රේඩියේටරයක් ඇත නේද? කුඩා රේඩියේටරයක් තියෙනවා. සාපේක්ෂව ලොකු රේඩියේටරයක් තමයි තාපනිනාල ක්‍රමයේදී අපි දැක්කේ. තියරි පන්ති වල මතකද? එතකොට කෘත පෝෂණ ක්‍රමේදී පොම්පයකින් ඇදලා ගහන හින්දා අපිට මෙහෙම ලියද පද්ධතිය තුල සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබිය යුතු නැත. ඇයි තල්ලු කළා යවද ඇයිනේ? පද්ධතිය තුල සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබිය යුතු නැත. මේකෙදි පද්ධතිය තුල සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබිය යුතුයි. පද්ධතිය තුල සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබිය යුතුයි තාපනිනාල ක්‍රමයේදී. කෘත පෝෂණ ක්‍රමයේදී උෂ්ණත්ව පාලන වැල්වයක් අවශ්‍යයි නේද? තර්මෝස්ටැට් වැල්ව එක. උෂ්ණත්ව පාලන වැල්වයක් අවශ්‍යයි. තාපනිනාල ක්‍රමයේදී උෂ්ණත්ව පාලන වැල් එකක අවශ්‍යතාවයක් නැහැ. ඒක රත් වුණාන් පස්සේ වැඩි ගන්නට වෙන හින්දා. කෘත පෝෂණ ක්‍රමයේ නේද? කෘත පෝෂණ ක්‍රමයේදී සිසිලන ක්‍රියාවේ කාර්යක්ෂමතාවය වැඩි. කෘත පෝෂණ ක්‍රමයේදී සිසිලන ක්‍රියාවේ කාර්යක්ෂමතාවය වැඩි. ලියන්න කෘත පෝෂණ ක්‍රමයේදී ඒ පැත්තට යන සිසිලන ක්‍රියාවේදී කාර්යක්ෂමතාවය වැඩි. අර පැත්තේ සාපේක්ෂව කාර්යක්ෂමතාවය අඩුයි. ඔන්න කූලින් සිස්ටම් දෙක ගැන උත්තරේ ලිව්වා. ප්‍රශ්න ඉවරද තව තියෙනවද? අන්තිම
ඊට රූප සටහනක් තියෙන්නේ මේ අර දෙවන කෝණ පක්ෂය වෙනකමට අදින්න කියන හරි. ඒක පුතාලා ඇඳලා හැමෝම WhatsApp එකට දාන්න. ඔහොමම ඇඳලා ඊට පස්සේ මම ඒක උත්තරය ඔයගලන්ට WhatsApp එකෙන් එවන්නම් මම ඇඳපු උත්තරේ. එතකොට හරිනේ. එච්චරයි. එහෙනම් අද අපේ පන්ති අවසන් වෙනවා. හෙටත් හරියට මේ වෙලාවට අපි ඔයගොල්ලොත් එක්ක මේ ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.